ආයිබෝවන් සුබෝදෑසනක් ජීවත් වෙනවා කියලා කියන්නේ විවිධ කාර්යයන් වල නියැලෙන්න ඕන. එතකොට වෘත්තිකයෝ විදියට විවිධාකාර කාර්යයන් වල අපි නියැලෙනවා. එතකොට අපේ දරුවන්ට තියෙන්නේ අධ්‍යාපනය ලබන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට අද දවසේ වසංගත තත්ත්වයක්, ගොඩාක් පීඩාකාරී තත්ත්වයක්, මේවා අභියෝග, බාධක. හැබැයි අපේ දරුවන්ට සිද්ධ වෙලා තිනවා ජාතික විභාගවලට ඉදිරිපත් වෙන්න. එතෙන්දී අපි අඩුවක් නැතුව අපි විෂය මාලා සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්න එවන් අවස්ථාවක අපේ ඒ දරුවන්ගේ බාධක ජය ගන්න ජාතික නාලිකාව, ජාතික පාසල හරහා අපේ දරුවෝ වෙනුවෙන් කරන්නේ ලොකු මෙහෙවරක්. ඉතින් දරුවනේ අන්න මේ මෙහෙවර ගණිතය විෂයත් එක්ක අද දවසේ අපි ඔබේ ආලින්දයට එන්නේ. එහෙනම් අපේ දරුවෝ දන්නෝ ගණිතයත් එක්ක අපේ දරුවෝ සම්බන්ධ වෙනෝ නිතින්ම අපි පුනරීක්ෂණ වැඩසටහනක් පටන් අරගෙන තියෙන්නේ. ඒ පුනරීක්ෂණ වැඩසටහනත් එක්ක අපේ දරුවෝ එකතු වෙනවා. ඒ පුනරීක්ෂණ වැඩසටහන් මාලාව තුල අද දවසේ අපි තෝරගත්ත ඔබට සුවිශේෂී මාතෘකාවක් සංඛ්‍යානය කියන තේමාව යටතේ සංඛ්‍යානය කියන තේමාව යටතේ ඔබට විභාගයේදී මොන ආකාරයේ ගැටලුද ඉදිරිපත් වෙන්නේ, ඔබට ඉදිරිපත් වෙන්නේ අන්න ලකුණු ගන්න පුළුවන්. අපි කතා කරොත් ලකුණු 10ක ගැටලු දෙකක් සහ ලකුණු දෙකක් ලබා ගත හැකි ගැටලුවක් ඔබට ඉදිරිපත් වෙනවා. ඒ ගැටලු දෙකෙන් එක ගැටලුවක් අපි දත්ත නිරූපණය සම්බන්ධව, එක ගැටලුවක් දත්ත අර්ථකථනය සම්බන්ධව. දැන් අද දවසේ අපි පුනරීක්ෂණය කරන්නේ සංඛ්‍යානය කියන තේමාව යටතේ තියෙන දත්ත අර්ථකථනය කිරීමේ ගැටලු ටික පුනරීක්ෂණය කරන්නයි දරුවනේ මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබත් අපිත් එක්ක එකතු වෙලා ගණන් හදමු. ඔබේ දැනුමේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ආවරණය කරගනිමු කියලා ආරාධනා කරමින් අපි ආරම්භ කරමු. මෙතෙන්දී මොනවද අපි කතා කරන්නේ? සංඛ්‍යානය කියන තේමාව යටතේ දත්තාර්ථකථනය යටතේ අපි කතා කරේ දරුවනේ නිරූප්‍යාගයන්. නිරූප්‍යාගයන් කියලා කිව්වේ පොදු නිරූපණයක් වෙනුවෙන් ගන්න ආගයන්. ඒ සඳහා මොනවද අපි කතා කරේ? මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය. එතකොට මෙන්න මේ කාරණා අපි මිට ඉස්සෙල්ලා ඔබත් එක්ක පාඩම් මාලාව තුළ ඉතාම විධිමත් ආකාරයෙන් කතා කරා. ඉතින් අද දවසේ අපි ඒ වගේ ගණන් කීපයක් හදලා ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මොන ආකාරයේ ගැටලු දෙන්නේ, ඒවට පිළිතුරු ලිවිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් එතෙන්දී අපි මෙන්න මේ හොයන්න තියෙන්නේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය විතරයි නම් මොනවද මේ විවිධාකාර ගැටලු ඒ තොරතුරු දත්ත අපිට ඉදිරිපත් කරන ස්වභාවය අනුව වෙනස් වෙනවා. ආනේ විවිධ ස්වභාවයේ ගැටලු කීපයක් අපි සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලම බලමු දරුවනේ සරලම අවස්ථාවක්. අපිට දත්ත ලබා දෙන ආකාර එකක් මොනවද? දත්ත වැලක්, එහෙම නැත්නම් දත්ත පෙලක් අපිට ලබා දෙන්න පුළුවන්. අපිට වගුගත කරපු දත්ත ලබා දෙන්න පුළුවන්. සමූහිත සංඛ්‍යාත වගු විදියට දත්ත ලබා දෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අවස්ථාවලදී කොයි ආකාරයෙන්ද මේ නිරූප්‍යයන් සොයන්නේ කියන එකයි කතා කරන්න හදන්නේ. බලන්න දරුවනේ පළවෙනි අවස්ථාව මෙන්න ඔබට දිස් වෙන අවස්ථාව බලන්න. දත්ත වැලක්, එහෙම නැත්නම් දත්ත පෙලක් කියලා අපි කියනවා. මේ වගේ දත්ත සමූහයක් දීලා අපෙන් අහන ප්‍රශ්න කීපයක් මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යන්නය නිරූප්‍යයන් නොවුනත් මේ දත්ත ටික විසිරලා තියෙන පරාසයත් ඔබෙන් අහන්න පුළුවන්. බලන්න දරුවනේ එතකොට මේ වගේ අවස්ථාවකදී කොහොමද අපි මතක් කර අද දවසේ අපි සියලුම ආකාරයේ පුනරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ දත්ත සමූහයක් තියෙන වෙලාවක අපේ දරුවනේ මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදුණු සංඛ්‍යාව. බලන්න දරුවනේ මේ දත්ත සමූහයේ අපි බලමු එකින් එක මාතය බලන්න. මේ දත්ත සමූහයේ 8 කියන එක වාර දෙකක් තියෙනවා. එහෙනම් අනිත් ඒව වාර දෙකක් නැහැ. එහෙනම් වැඩිම වාර ගන්නක් තියෙන 8 නිසා අපි කියනවා මාතය 8යි කියලා. ඊළඟට අපි බලමු මේකේ අපෙන් ඇහුවා මධ්‍යස්ථය හොයන්න කියන්නේ මැද පිහිටි සංඛ්‍යාව. නිකම්ම මැද පිහිටි සංඛ්‍යාව නෙවෙයි. මේ සංඛ්‍යා ටික ආරෝණව අවරෝණ පිළිවෙලට සැකසූ පසු මැද පිහිටි සංඛ්‍යාව. එහෙනම් අවශ්‍යතාවය ආරෝණව අවරෝණ පිළිවෙලට සකසන්න ඕන. අන්න දරුවනේ එහෙනම් අපි මෙන්න මේ සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට අපි සකසමු. සැකසුවට පස්සේ මෙතන තියෙන සංඛ්‍යා ප්‍රමාණය අනුව අපි කිව්වා මේ මධ්‍යස්ථය හොයාගන්න ක්‍රම දෙකක්. එකක් ප්‍රාථමික ක්‍රමයක් කිව්වා මතක ඇති. දෙපැත්තෙම ඉලක්කම් කපාගෙන ඇවිල්ලා අපිට පුළුවන් මැද තියෙන සංඛ්‍යාව හොයාගන්න. ඒක හොඳයි දත්ත ටිකක් තියෙන වෙලාවක. දත්ත ප්‍රමාණය වැඩි නම් ඒක අපිට අපහසුයි. ඒ වගේ අවස්ථාවක අපි මෙන්න මෙහෙම ක්‍රමයක් කිව්වා. අපි කිව්වා මධ්‍යස්ථය මෙතන තියෙන සංඛ්‍යා 10ක්
10ට එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදුවහම එන අගය වැන්න වන අගය 10යි 1යි 11යි 11 දෙකෙන් බෙදුවහම පහමාර වැන්න පහමාරට ඉන්නේ කවුද 1 2 3 4 5 8 අන්න පහමාර කියලා කියන්නේ 8යි 9යි මැද්දේ මේන්න මෙතන තමයි එතකොට පහට තියන්නේ 8 පහමාර කියන්නේ 8යි 9යි මැද්දේ එහෙනම් අපි දෙපැත්තේ මේ ආගයන් දෙක එකතු කළා දෙකෙන් බෙදලා අපිට පුළුවන් අන්න අපිට මෙන්න මේ මධ්‍යස්ථය හොයාගන්න පුළුවන් 8.5යි කියලා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ වගේ දත්ත පෙළක් දුන්නාම මධ්‍යස්ථය හොයන්න. අපි බලමු දරුවනේ මධ්‍යන්නය. මොකද්ද මධ්‍යන්නේ කිව්වේ? ඔබ නිතැතිම්ම කරන දෙන්නේ. අර පාසලේ විභාග තියුවාම විෂයන් වල ලකුණු ටික එකතු කරලා ඒ විෂයන් ගානින් බෙදලා සාමාන්‍ය කියලා හදාගන්නේ. ඒ තමයි මධ්‍යන්නේ. සංඛ්‍යා ටික එකතු කරලා සංඛ්‍යා ගානෙන් බෙදූ විට ලැබෙන අගය. එහෙනම් මේ සංඛ්‍යා ටික එකතු කරාට පස්සේ බලන්න දරුවනේ මධ්‍යන්නේ මේ සංඛ්‍යා ටික එකතු කරාට පස්සේ අපිට 85ක් ලැබෙනවා. සංඛ්‍යා 10යි තියෙන්නේ 85 අපි 10න් බෙදමු. 10න් බෙදුවාම අපිට ලැබෙනවා 8.5. එහෙනම් 8.5 ආන්න මධ්‍යන්නේ මේ සංඛ්‍යා සමූහයේ මධ්‍යන්නේ 8.5යි. ඒ වගේම මේ මෙතෙන්දී අපිට වැදගත් වෙන නිරූපය ගන්න උනට පරාසය මේ දත්ත ටික මොන වගේ පරාසයක විසිරීලා තියෙනවද? විසිරීම. ආන්න අපි කතා කරන පරාසය අඩු මාගයත් වැඩි මාගයත් අතර වෙනසට අපි කියව පරාසය. එහෙනම් අපි බලමු පරාසය සොයන්න. එහෙනම් මේ දත්ත සමූහයේ පරාසය වෙන්නේ වැඩි මාගය 15යි අඩු මාගය 1යි. 15න් එකක් අඩු කරාම අපිට ලැබෙනවා 14යි. එතකොට මේ මං කතා කරේ ඊටාම සරල අවස්ථාව දත්ත පෙළක් දුන්නොත් ඒකේ කොහොමද මාතේ හොයන්නේ කොහොමද මධ්‍යස්ථය සොයන්නේ කොහොමද මධ්‍යන්නේ හොයන්නේ සහ පරාසය සොයන්නේ. දැන් අපි කතා කරන්නේ විවිධාකාර වෙනස් ආකාරයේ ඉදිරිපත් කරපු දත්ත සම්බන්ධව. දැන් අපි සිසිල් සර් එක්ක බලමු තවත් දත්ත ඉදිරිපත් කරපු ආකාරයක් අනුව කොහොමද අපි මාතේ මධ්‍යන්නේ මධ්‍යස්ථය හොයන්නේ කියලා අපි කතා කරමු. ඕදරුවනේ දැන් අපි අපේ විෂය නිර්දේශයේ ගණිතය විෂය තුල ඊටාම සරල මාතෘකා ඊටාම ලේසි තේමා ඒ වගේම ඊටාම අමාරු තේමා තියෙනවනේ. සාමාන්‍යයෙන් අපේ දරුවෝ අතරේ ඊටාම ජනප්‍රියයි මේ සංඛ්‍යානය කියන තේමාව. මේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනය කියන මේ ගණන් හරි පහසුයි ළමයි ඊටා කැමැත්තෙන් මුහුණ දෙන. අන්න ඒ ඔබ කැමැත්තෙන් මුහුණ දෙන පාඩමේ පුනරීක්ෂණයක අපි ඉන්නේ. අද දවස තුල මේ පාඩම තුල වැදගත්ම වචන තුන සමන්සයි ඉතා හොඳින් පැහැදිලි කරා මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ. අපි සමන්ස කතා කරේ සංවිධානය නොකළ දත්ත. එහෙන් පිටින්ම දත්ත ටික තියෙනවා. අමු දත්ත. දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවිධානය කරන ලද දත්ත කොහොමද සංවිධානය කරලා තියෙන්නේ කියලා අපි ගැටලුවත් එක්කම සාකච්ඡා කරලා බලමු. බලන්න දරුවනේ ඔබට දිස් වෙන මේ ගැටලුවේ දත්ත ටික සංවිධානය කරලා තිනවා. කොහොමද සංවිධානය කරලා තියෙන්නේ? අපි ගානේ මොකද්ද විස්තරය කියලා කියවලා බලමු. අලුත වගා කරන ලද පොල් වත්තක එක් පොල් ගසකින් කඩන ලද පොල් ගෙඩි ගණන පිළිබඳ විස්තරයක් තමයි තියෙන්නේ. ඔන්න සංවිධානය කරනකොට දත්ත එක ක්‍රමයක් තමයි වගුගත කිරීම. දත්ත වගුගත කරනවා. අපි පාඩම් මාලාව තුළ ඉතා හොඳින් මේවා පැහැදිලි කරා. මේ කරන්නේ මතක් කිරීම. ගැටලුවක් ඇසුරෙන් මතක් කිරීම. එතකොට දරුවනේ මොකද්ද මේ වගුවෙන් කියවෙන දේ තේරුම් ගමු. පොල් ගෙඩි සංඛ්‍යාව 3ක් කඩන ලද 3 පොල් ගෙඩි 3 බැගින් කඩන ලද ගස් 3යි තිබිලා තියෙන්නේ. පොල් ගෙඩි 4 බැගින් කඩන ලද ගස් 7ක් තිබිලා. පොල් ගෙඩි 5 බැගින් කඩන ලද ගස් 10ක් තිබිලා. ආදී වශයෙන් මෙන්න ගැටලුව. දැන් ඇයි මේ දත්ත වගුගත කරේ? දත්ත වගුගත කරන්න ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි දත්ත විශාල ප්‍රමාණයක් තිබීම සහ එකම දත්තේ නැවත නැවත ලැබීම. පොල් ගෙඩි 3යි. 3 3 3 තුන් පාරක්. පොල් ගෙඩි 4යි. 4 4 4 4 4 4 4 4 කියලා 7 වතාවක් ලියවිලා. ඒක නිසා තමයි අපි මෙතන සංවිධානය කරේ. සහ දත්ත විශාල ප්‍රමාණයක් තියෙන නිසා. එතකොට දරුවනේ මේ වගුව තේරුම් ගන්න ඕනේ. වගුගත කිරීමක්. වගුගත කිරීමත් තේරුම් ගත්තට පස්සේ අර සමන්ස පැහැදිලි කරපු මාතය මධ්‍යස්ථය මධ්‍යන හොයා ගැනීම හරිය පහසු වෙනවා. දැන් ඔබට පැහැදිලිද මේ දත්ත වගුවෙන් කියවෙන්නේ 3 බැගින් 3යි 4 බැගින් 7යි 5 ඒවා 10යි 6 ඒවා 12යි ආදී වශයෙන්. ඒක තේරුණා නම් දැන් ඉතින් අපි අහන ප්‍රශ්න වලට මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය වැඩිම වාරයක් ලියවිලා තියෙන්නේ මොකද්ද? 4 ලියවිලා තියෙන්නේ 7 වතාවයි. 5 10 වතාවයි.
6 12 වතාවක් ලියවිලා 7 9 වතාවයි. වැඩියම වෙලීලා තියෙන්නේ 12 වතාවක් ලියවිලා තිනවා 6. මාතය 6යි දරුවනේ. මාතය 6යි. වැඩිම වාරයක් ලියවිලා තින්නේ 12 වතාවක්. මාතය 12 නෙමෙයි. ඒකත් වැදගත්. 6 තමයි 12 වතාවක් ලියලා තියෙන්නේ මාතය 6යි. මධ්‍යස්ථය. මධ්‍යස්ථය හොයද්දී සංඛ්‍යා ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදීම වෙන්න. එහෙම කරන්නේ දරුවනේ අපි සංවිධානය නොකල දත්ත වැලකට දත්ත පෙළකට සමන්ස පැහැදිලි කර ආකාරයේ ගැටලුවා. නමුත් මෙතන එකම දත්තය නැවත ලැබෙන නිසා එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. අපි බලමු සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. 3 ඒවා 3යි. 4 ඒවා 7යි. 3යි 7යි 10යි 20යි. අන්න දරුවනේ මේ සංඛ්‍යාත ටික එකතු කරාම අපිට ලැබෙනවා සංඛ්‍යා ගණන. සංඛ්‍යා ගණන අපිට ලැබෙනවා. මධ්‍යස්ථය සංඛ්‍යා ගණන බෙදීම 2 හරි මැද එකක් එකතු කිරීම අවශ්‍ය නැති වෙන්නේ හේතු දෙකක් තියෙනවා. එකක් නැවත එකම දත්තේදීම සහ දත්ත විශාල ප්‍රමාණයක් තිබීම. විශාල ප්‍රමාණයක් තියෙන නිසානේ දරුවනේ අපි වගුගත කරන්නේ. හරි. එතකොට ඔන්න 3යි 7යි 10යි 20යි 32යි 41යි 50යි සංඛ්‍යා 50යි 50 බෙදීම 2 වෙන්න. අපි F තීරුවේ එකතුවට කියනවා සිග්මා F කියලා. 50යි සංඛ්‍යා 50යි 50 බෙදීම 2 වෙන්න. එහෙම නැත්නම් වෙනි අය ගණන 52න් බෙදුවම 20යි 25යි 25 වෙන්න. 25 වෙන්න. මෙතනට වෙනකොට 3 වෙනිය වෙනකන් ඉන්නවා. ඔන්න දරුවනේ මෙතනට එනකොට 3 වෙනිය 3 දෙනයි 3යි 7යි 10 වෙනිය වෙනකන් ඉන්නවා මෙතන. 10යි 10යි 20 වෙනිය වෙනකන් ලියවිලා තියෙන්නේ 5. 20යි 12යි 32 32 වෙනකන් ලියවිලා තියෙන්නේ දරුවනේ 6 6 6 6 6. 20 වෙනියට ලියවිලා තියෙන්නේ 5. 21 වෙනියට 6 6 6 6 6 කියලා 6 12 වතාවක් ලියවෙනවා. එහෙනම් 25 වෙනියට ලියවෙන්නේ 6ම තමයි. මධ්‍යස්ථය වෙන්නේ 6. මධ්‍යස්ථය 6. දැන් මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ. නිරූප්‍යයන් දත්ත ඉදිරිපත් කිරීමේ ස්වභාවය වෙනස් වුණාට මේවායේ අර්ථ දැක්වීමවත් හොයන ක්‍රමයවත් වෙනස් වෙන්නේ. මධ්‍යන්නේ කොහොමද මධ්‍යන්නේ හොයන්නේ? සමන්ස පැහැදිලි කරලා දුන්නා. මතක් කරලා දුන්නා. සංඛ්‍යා සියල්ලේ එකතුව සංඛ්‍යා ගානෙන් බෙදෙනවා. දැන් දරුවනේ බලන්න. 3 වතිනවා මෙතන 3 වතිනවා දරුවනේ 3ක්. 3 3 3 කියලා එකතු කරන වෙලාවේ 3 වරක් 3 9යි. 4 වතිනවා 7ක්. 4 වරක් 7 28යි. අන්න සංඛ්‍යා ටිකේ එකතුව ගන්න අපි කෙටි ක්‍රමයක් භාවිත කරනවා. F තීරුව සහ X තීරුව. F තීරුව සහ X තීරුව ගුණ කරනවා Fx තීරුව. 3 වරක් 3 9යි. 4 වරක් 7 28යි. දැන් ඔබට පැහැදිලි ඇති ඇයි ගුණ කරන්න කියලා. 4 ලියවිලා තිනවා 7 වතාවක්. 4යි 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 7ක් එකතු කරන වෙලේ 4 වරක් 7 28යි. 5 වරක් 10යි 50යි 6 වරක් 12 60යි 7 වරක් 9 63යි 8 වරක් 5 40යි 9 වරක් 4 36යි. ඔන්න දැන් අපිට ලැබෙනවා දරුවනේ Fx තීරුවේ එකතුව එහෙම නැත්නම් සංඛ්‍යා සියල්ලේ එකතුව. අපි මේ තීරුව Fx තීරුව කියලා නම් කරන්නේ. Fx තීරුවේ එකතුවට අපි සංකේතවත් කරනවා සිග්මා Fx. සිග්මා Fx කියන්නේ මේ ටිකේ එකතුව එකතු කිරීම. මේ සංඛ්‍යානය කියන තේමාවෙන් ලැබෙන මේ ගැටලුව තුල දරුවනේ බුද්ධියට වඩා තියෙන සිහි කල්පනාවෙන් ගණිත කර්ම භාවිත කිරීම. එකතු කිරීම ප්‍රවේශමෙන් එකතු කරගන්න 298යි. අපි හොයනවා දරුවනේ මධ්‍යන්නේ සිග්මා Fx බෙදීම සිග්මා F සංඛ්‍යා සියල්ලේ එකතුව බෙදීම සංඛ්‍යා ගණන මුළු සංඛ්‍යාවල එකතුව. සංඛ්‍යාවල එකතුව. එහෙනම් 298ට බෙදෙනවා 50න්. ඔන්න 290ට 50න් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ 5.9යි 6යි. සාමාන්‍යයෙන් දරුවනේ එක පොල් ගසකින් මේ මොකද්ද මේ ලබා ගත්තේ? සාමාන්‍යයෙන් මේ වත්තේ තියෙන පොල් ගස් 50න් හෝ පොල් ගස් 500න් 475න් අපි 50ක් සමීක්ෂණය කරා. සාමාන්‍යයෙන් එක පොල් ගසකින් ගෙඩි 5.9යි 6ක් ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් එක පොල් ගහකින් ගෙඩි 6ක් කැඩෙනවා. අලුත් වගා කරන ලද වත්තක්නේ. පළවෙනි අවස්ථාව වෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔබ අවබෝධයෙන් මාතේ මධ්‍යස්ථය මධ්‍යන්නේ හොයන්න.
සමන් සර් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපි සමන් සර්ත් එක්කම කතා කරලා බලමු. ඔව් සිසිර සර්. දැන් මං ඉදිරිපත් කර සංවිධානය කරපු දත්තවලට සංවිධානය නොකළ දත්ත මං ඉදිරිපත් කරනකොට සිසිර සර් සංවිධානය කරපු වගුගත කරපු දත්ත ඉදිරිපත් කරා. දැන් සිසිර සර් කිව්වා ඇයි වගුගත කරන්නේ? එකක් සංඛ්‍යා ප්‍රමාණය වැඩි කිව්වා. අනිත් එක එකම සංඛ්‍යාව නැවත නැවත යෙදිලා කිව්වා. හැබැයි දැන් දරුවෝට එකම සංඛ්‍යාව නැවත නැවත යෙදෙන්නේ නැතුව සංඛ්‍යා ගොඩක් තියෙනවනම් එතකොට මොකද කරන්නේ? අන්න අපි සමූහණය කරමු. බලමු දරුවනේ ඊළඟ ගැටලුව. ඒ වගේ වෙලාවට මොනවද කරන්නේ? ඔබට දිස් වෙනවා සමූහණය කරපු දත්ත. ආන්න එතකොට සිසිර සර් ඉදිරිපත් කරපු දත්තවල තියුනේ එකම දත්තය නැවත නැවත යෙදීම නිසා අන්න තුනේවා. ඒ වගේම තුනේවා ඔන්න ඔබ ඉදිරිපත් කරා ගෙඩි 3 බැගින් කඩපු ගස් 3යි. එතකොට අන්න අපිට එහෙම ලියන්න පුළුවන්. දැන් එහෙම සමූහණය කරන්න පුළුවන්. දැන් අපිට සමූහණය කරන්න අවශ්‍ය නැහැ එකම ශක්තිය නැවත නැවත තියෙනවා. හැබැයි එකම දත්තය නැවත නැවත නැත්තම් මේ තියෙන්නේ. ආන්න බලන්නකෝ. මේ තියෙන්නේ විදුලි පංකා එකලස් කරන කර්මාන්ත ශාලාවක සේවකයෙකුට එක් විදුලි පංකාවක් එකලස් කිරීමට ගත වූ කාලය ඇතුළෙන් සකස් කළ වගුවක්. එතකොට මේකෙදි කියන්නේ අන්න වගුව තේරුම් ගමු. සිසිර සර් පැහැදිලි කරුවා වගුව තේරුම් ගත්තේ නැත්නම් මේවට උත්තර ලියන්න ගියාම උත්තර වරදින්න පුළුවන්. ඒක නිසා අපිට කියනවා ගතවන කාලය මිනිත්තු 20ත් 24ත් අතර ගත කරපු සේවකයෝ දෙන්නයි. නැතුව ඉස්සෙල්ලා සිසිර සර් කියපු විදිහට නම් කියනවා මිනිත්තු 20 ගානේ ගත කරපු සේවකයෝ දෙන්නයි. නමුත් 20 ගානේ දෙකක් නෑ. හැබැයි 20ත් 24ත් අතර සමූහයක් එක ගොනුවට අරගෙන අපි යාට කියනවා පන්ති ප්‍රාන්තරයක් කියලා. එතකොට අපි මේ ක්‍රමයට කියනවා සමූහිත දත්ත කියලා. සමූහිත දත්ත. එතකොට සමූහයක් එක ගොනුවකට අරගෙන තින්නේ ඒකට කිව්වේ අපි පන්ති ප්‍රාන්තර සහිතව. එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවක අපි කොහොමද මාතය හොයන්නේ, මධ්‍යස්ථය හොයන්නේ, මධ්‍යන්නේ හොයන්නේ කියලා මේන්න මේ ගැටලුවෙන් අපි සාකච්ඡා කරමු. එතකොට අපිට කියනවා ගෙඩි 20ත් 24ත් කඩන ගස් 2යි ගතවන කාලය විදුලි පංකා. එතකොට විදුලි පංකා 20ත් 24ත් වල එකලස් කරපු සේවකයෝ දෙන්නයි. 25ත් 29ත් අතර එකලස් කරපු සේවකයෝ 7 දෙනයි. මෙන්න මේ ආකාරයට අපි දිල් තියෙනවා. අපිට කියන මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? ඊට පස්සේ අපිට කියනවා මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය එක් විදුලි පංකාවක් එකලස් කිරීමට සේවකයට ගත වූ මධ්‍යන්න කාලය. රයිට් අපි බලමු එකින් එක බලමු. දැන් එතකොට අපින් අහන්නේ මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය බලන්න දරුවනේ මාත පන්තිය. එතකොට ඉස්සෙල්ලා කතා කරේ මාතය. දැන් මාතයක් නෙවෙයි තියෙන්නේ මාත පන්තියක්. එහෙනම් අපි මාතය කියලා වැඩිම වාර ගන්නක්. එහෙනම් වැඩිම සේවක සංඛ්‍යාවක් ඉන්න පන්තිය වැඩිම සේවක සංඛ්‍යාවක් ඉන්නේ 20. අන්න 20ට අදාළ වූ පන්තිය 30 34. ආන්න එහෙනම් මාත පන්තිය අපිට කියන්න පුළුවන් 30 34 පන්තිය තමයි එතකොට මාත පන්තිය වෙන්නේ. ඊළඟට අපෙන් අහන්නේ මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය. ආන්න මධ්‍යස්ථ පන්තිය කියනකොට අන්න ඉස්සෙල්ලා සිසිර සර් පැහැදිලි කරා මධ්‍යස්ථ පන්තිය ගන්නකොට එකක් එකතු කරන්න ඕනේ නැයි කියලා. අපි බලමු සේවක සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාව අපිට පුළුවන් මුළු සේවක සංඛ්‍යාව මේක එකතු කරගන්න පුළුවන්. එකතු කරාට පස්සේ අපිට මුළු සේවක සංඛ්‍යාව ආන්න 50යි. එහෙනම් මධ්‍යස්ථ පන්තිය කියන්න පුළුවන් එහෙනම් 50 බෙදීම 2 වෙන්න. ඒ කියන්නේ 25 වෙන්න. ආන්න සිසිර සර් ඉස්සෙල්ලා පැහැදිලි කරා බලන්න 2යි මෙතන 2යි ඔන්න 2යි 2 20 24 අතර ඊළඟට 2යි 7යි 9යි අන්න 9ට වෙනකන් ඉන්නේ 25යි 29යි අතර ඊළඟට 9යි 20යි 29යි 30යි 37 අතර එහෙනම් 29යි 9 සිට 29 දක්වා ඉන්නේ 30යි 34යි අතර අපිට ඕන 25 එහෙනම් තියෙන්නේ 29 තුලයි එහෙනම් අපිට අදාළ මධ්‍යස්ථ පන්තිය වෙන්නේ 30 34. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මධ්‍යස්ථ පන්තිය 30 34. එතකොට අර ඉස්සෙල්ලා සිසිර සර් හොයපු අගුව වගේම තමයි මෙතෙන්දි එතෙන්දි මධ්‍යස්ථයක් තිබුණා දැන් මෙතෙන්දි මධ්‍යස්ථ පන්තියක් තියෙනවා.
ඊළඟට අපෙන් අහන්නේ ඊළඟට එක් විදුලි පංකාවක් එකලස් කිරීමට සේවකයට සහ ගත වූ මධ්‍යන්න කාලය. දැන් අර බලන්න නිකම්ම මධ්‍යන්නේ හොයන්න කියන්නේ. අපිට කියන්නේ මේ සේවකයෝ මේ විදුලි පංකා එකලස් කරන්න ගතවගතු කාලය සම්බන්ධවනේ අපිට දත්ත දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මේ එක සේවකයට එක විදුලි පංකාවක් හදන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා. එහෙනම් අපි බලමු මෙන්න මෙතෙන්දි කොහොමද අපි මේ මධ්‍යන්නේ හොයාගන්නේ. දැන් මධ්‍යන්නේ හොයාගන්න පොඩි බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? බාධාව තමයි ඉස්සෙල්ලා නම් අපිට තියුණා තනි අගයක්. දැන් 20 නම් අන්න අපිට මිනිත්තු 20 නම් මිනිත්තු 40ක් ඒ දෙන්න ගත කරා කියලා මුළු මිනිත්තු ගාන හොයන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම කරන්න විදියක් නැහැ. අපිට කියන්නේ 20ත් 24ත් අතර අන්න සේවකව දෙන්නයි. ඔය දෙන්න 20 දෙකක් වෙන්නත් පුළුවන්, 24 දෙකක් වෙන්නත් පුළුවන්, 20යි 22යි වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒතකොට තනි අගයක් නැහැ. අපිට එකතු කරගන්න බෑ. ඒ වගේ අවස්ථාවක අපි මේ පන්ති ප්‍රාන්තරය මේ සමූහණය කරපු ගොනුව තනි අගයක් බවට පත් කරගන්න ඕන. ඒ සඳහා සාධාරණ වෙන්න අපි කරන්නේ මේ දෙන්නගේ මේ මැද අගය අපි තෝරගන්න. ඒකට කියනවා මධ්‍ය අගය. අන්න අපි තෝරගන්න තීරුවක් මධ්‍ය අගය. කොහොමද මධ්‍ය අගය ගන්නෙ? පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවයි ඉහළ සීමාවයි එකතු කරලා අපි ඒක දෙකෙන් බෙදනවා. 20යි 24යි එකතු කරාම 44යි, දෙකෙන් බෙදුවාම 22යි. ආන්න එතකොට ඒ ආකාරයට අපිට පුළුවන් ඊට පස්සේ අපිට කෙටි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් අපේ දරුවන්ට ඊට පස්සේ මධ්‍ය අගය සම්පූර්ණ කරගන්න. බලන්න මෙතන 20 25 30 35 40 45 පහ පහ එකතු වෙලා තියෙනවා. ඕනනම් 22ට 5ක් 27යි 27යි 5යි 32යි 5යි 30යි එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් අපේ දරුවන්ට පුළුවන් 24න් 20ක් අඩු කරාම 4යි. ඒ 4 දෙකට බෙදුවාම 2යි. ආන්න පහළ සීමාවට 2ක් කරලා 20ට 2ක් 22යි 25ට 2ක් 27යි. ඒ ආකාරයට පුළුවන්. විවිධාකාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ මුකුත් නැත්තම් මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්නත් පුළුවන්. එහෙනම් ඒ ආකාරයට මට පුළුවන් මධ්‍ය අගයේ තීරුව 27යි 27යි 5යි 32යි 32යි 5යි 37යි 37යි 5යි 42යි 42යි 5යි 47යි කියලා මධ්‍ය අගයේ තියෙනවා. දැන් මධ්‍ය අගයේ මොකද්ද කියන්නේ? දැන් තනි අගයක් තියෙන්නේ. දැන් තනි අගය මොකද්ද? දැන් මධ්‍ය අගය කියන්නේ මිනිත්තු 22 ගානේ ගත කරපු අන්න සේවකයෝ දෙන්නයි, මිනිත්තු 27 ගානේ ගත කරපු සේවකයෝ 7 දෙනයි, 32 ගානේ ගත කරපු සේවකයෝ 20 දෙනයි. අන්න ගත කරපු මුළු සේවකයෝ ගත කරපු මුළු කාලය දැන් හොයන්න පුළුවන්. අන්න සිසිර සර් කිව්වා වගේ ඔන්න F තීරුව තියෙනවා, X තීරුව තියෙනවා. මං හදනවා එහෙනම් fx තීරුව. fx තීරුව තුලින් පුළුවන් මට අන්න මිනිත්තු 22 ගානේ දෙන්නෙක් හිටියානම් මිනිත්තු 44ක් පාවිච්චි කරලා තියෙනවා එතන. 7 ගානේ 27ක් හිටියානම් මිනිත්තු 189ක් භාවිත කරලා තියෙනවා. 20 ගානේ 32 ගානේ 20ක් හිටියානම් 640යි. අන්න fx තීරුව සම්පූර්ණ කරන්න පුළුවන් මට. දැන් මට පුළුවන් fx තීරුවේ එකතුවෙන් මේ සේවකයෝ සියලුම දෙනා මුළු කාලය කොච්චර ගත කරලාද කියලා හොයාගන්න පුළුවන්. අන්න එකතු කරමු. එහෙනම් fx තීරුවේ එකතුව sigma fx. එතකොට මිනිත්තු 1680ක් භාවිත කරලා තියෙනවා, ගත කරලා තියෙනවා මේ සියලු දේ සඳහා. කී දෙනෙක්ද? අන්න sigma f කියලා කියන්නේ අන්න සේවකයෝ 50ක්. එහෙනම් දැන් තියෙනවා මුළු කාලය තියෙනවා, සේවකයෝ ගන්න තියෙනවා. එහෙනම් එක් සේවකයෙකු ගත කළ කාලය මධ්‍යන්න කාලය. අන්න මට පුළුවන් එහෙනම් කියන්න අන්න මධ්‍යන්නය සමානයි sigma fx බෙදීම sigma f. එහෙනම් 1680 බෙදන 50න් බෙදුවහම එනවා 33.6ක්. අපි කියනවා විදුලි පංකාවක් එකලස් කිරීමට ගත වූ මධ්‍යන්න කාලය ආන්න අපි කියනවා මිනිත්තු 33.6යි. එහෙම නැත්නම් මිනිත්තු 34යි කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට. එතකොට මම මේ ඉදිරිපත් කරේ සමූහණය කරපු සංඛ්‍යාත වගුවක් දුන්නොත් කොයි ආකාරයකට මාත පන්තිය, මධ්‍යස්ථ පන්තිය සහ මධ්‍යන්නය සොයාගත්තේ කියන එකයි ඉදිරිපත් කරේ. දැන් ඒ දත්ත ඉදිරිපත් කරන විදි වෙනස් වෙනවනේ. එක එක දැන් අපි ක්‍රම 3ක් කතා කරන්නේ. අපි බලමු සිසිර සර් එක කතා කරලා තවත් මොන හරි වෙනස් ආකාරයක් ඔබට ඉදිරිපත් කරන්න තියෙනවද කියලා. ඔව් දරුවනේ. දැන් සමන් සර් පැහැදිලි කරා දත්ත ඉදිරිපත් කරපු ආකාර 3ක්. සංවිධානය නොකළ දත්ත වැලක් පෙලක් අමුදත්ත. එහෙම නැත්නම් ඊළඟ දෙවැනි ක්‍රමය වගුගත කරා, සමූහණය කරා. දැන් මොකද කරන්න තියෙන්නේ? සමූහණය කරද්දී ඇයි එහෙම කරේ කියන එකත් පැහැදිලි කරානේ. දැන් මොකද කරන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම දරුවනේ අපේ විෂය නිර්දේශය තුල ඔබට ලැබෙන්නේ මෙන්න මේ ආකාර 3 විතරයි.
එහෙනම් දැන් මම මොකද්ද අලුත් ආකාරය? අපි මේ ගැටලුව සාකච්ඡා කරන ගමන් බලමු මොකද්ද මං ඉදිරිපත් කරන වෙනස කියලා. බලන්න දරුවනේ මේ ගැටලුව. මේ ගැටලුවේදී ඔබට දිස් වෙනවා සාමාන්‍ය සමන්ස කතා කරා වගේම සමූහිත සමූහණය කරන ලද දත්ත ව්‍යාප්තියක් ඔබට දිස් වෙනවා. සිසුන් සමූහයක සාධන මට්ටම පරීක්ෂා කිරීම සඳහා කරන ලද පරීක්ෂණයකින් ලබාගත් ප්‍රතිඵල ඇසුරෙන් සකස් කර වගුවක්. ලකුණු ශිෂ්‍ය සංඛ්‍යාව වගුව තේරුම් ගමු පොඩ්ඩක්. සමූහණය කරන ලද දත්තයක්. මේකට අනුව දරුවනේ 21 30 ඊළඟට 31 40. ඒ කියන්නේ මේ දත්ත ව්‍යාප්තිය අපි වෙන් කරලා තියෙන සමූහණය කරලා තියෙන්නේ 21 සිට 30 තෙක්. ඊළඟට 31 සිට 40 තෙක්. ඒකින්ද 21 30 දෙකම අයිති. දැන් 21 සිට 30 තෙක් ලකුණු ලබාගත්ත ළමයි දෙන්නෙක් ඉන්නවා. 31 ඉඳලා 40 තෙක් ලකුණු ලබාගත්ත ළමයි 6 දෙනෙක් ඉන්නවා. ආදී වශයෙන් ඔබට ලැබෙන ගැටලුව තුළ වගුව තේරුම් ගන්න. දැන් අපි ප්‍රශ්න වලට උත්තර ලියමු. ආදී වශයෙන් දිගින් දිගටම ඒ ආකාරයට එනවා. මෙම පරීක්ෂණයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද? මුළු සිසුන් සංඛ්‍යාව එකතු කරනවා දරුවනේ 6යි 2යි 8යි 18යි 16යි ඔන්න එකතු කරාම අපිට ලැබෙනවා 50යි. මුළු සිසුන් සංඛ්‍යාව 50යි. ඒක හරියම සරලයිනේ. මුළු සිසුන් සංඛ්‍යාව අපි එකතු කරලා ලිව්වා. දැන් මේ පළවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණක් ඉදිරිපත් කරනකොට පුතේ ඊටාම සරල ප්‍රශ්නේ ඉඳලා තමයි අපිව ඈත අමාරු ප්‍රශ්න වලට එක්කගෙන යන්නේ. හරි සරලයි. දෙවෙනි එක මධ්‍යස්ථ මධ්‍යන්න ලකුණ ගොඩාක් විස්තර කියනවා. උපකල්පිත මධ්‍යයනයේ ලෙසගෙන අන්න මං කරන වෙනස. ප්‍රශ්නේ තියෙනවනේ. මං ඒ වෙනස ප්‍රශ්නේ නොදා කියන්නේ නැතු. නමුත් ප්‍රශ්නේ දැන් ඉදිරිපත් වෙලා ඉවරයි. ඔබ දන්නවා. ඇයි මේ අපි කතා කරමින් සිටින්නේ පුනරීක්ෂණ පාඩම් මාලාවක්. නමුත් මම පොඩ්ඩක් මතක් කරන්න. උපකල්පිත මධ්‍යයනය භාවිත කරන්නේ දරුවනේ සුළු කිරීමේ අපහසුතාවයක් තියෙනවා නම් පමණයි. මොකද්ද බලමු අපිට මෙතන තියෙන සුළු කිරීමේ අපහසුතාවය සහ මොකද්ද මේ උපකල්පිත මධ්‍යයනය කියන්නේ කියලා මතක් කරගමු. බලන්න දරුවනේ දැන් සමන් සර් පැහැදිලි කරා මේ ළමයි දෙන්න අරන් තින්නේ ලකුණු 21 ගානේද 22 ගානේද 23 ගානේද දෙන්නම 30 ගානේද 25ද 26ද දන්නේ. ඒක නිසා අපි සාධාරණව මේ පන්තියේ මැදාගය මධ්‍යාගය ගන්නවා. මේ මධ්‍යාගය ගත්තම බලන්න මධ්‍යාගය 30යි 21යි එකතු කරනවා 51යි 51 දෙකට බෙදෙනවා 25යි දශම 5යි අන්න දශම ගණන් ගුණ කරන්න එනවා 31යි 41යි එකතු කරාම 71යි දෙකට බෙදුවම 35යි දශම 5යි 25යි දශම 5 35යි දශම 5 මේ කියන දශම 5 සහිත සංඛ්‍යා තමයි 2න් 6න් 10න් 16න් 12න් ගුණ කරන්න ඕනේ. සුළු කිරීම අමාරුයිනේ. අපිට ගණක යන්ත්‍රයක් එහෙම නැත්නම් කැල්කියුලේටරයක් භාවිත කරන්නත් අවසර නැහැනේ. ඒක නිසා මේ සුළු කිරීමේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා අපි උපකල්පිත මධ්‍යයනයක් භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා. බලමු දැන්. වැඩිම සිසුන් පිරිසක් ඇතුළත් පන්ති ප්‍රාන්තරේ මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයනයේ ලෙසගෙන ඔන්න දරුවනේ අපි ගන්නවා ඊළඟ තීරුව විදිහට මධ්‍යගය ඔන්න මධ්‍යගය හොයන ක්‍රම සමන්ස කිහිපයක් පැහැදිලි කරා 25.5යි මම ඒවා පැහැදිලි කරන්නේ 35.5යි 45.5යි 55.5යි 65.5යි 75.5යි දැන් ඉස්සෙල්ලා සමන්ස හදපු විදිහට කරනවා නම් ගුණ කර fx තීරුව ගන්නවා. නමුත් සුළු කිරීම ටිකක් අපහසුයි. තරමක් අපහසුයි. දැන් අපි උපකල්පිත මධ්‍යයනයක් භාවිත කරනවා. උපකල්පිත මේක තමයි මධ්‍යයනය කියලා අපි හිතනවා. මොකද්ද අපිට ගන්න කියන්නේ? වැඩිම සිසුන් ගණනක් ඉන්න පන්තිය 51 එයාගේ මධ්‍යගය 55.5 අපේ මධ්‍යගය අපි උපකල්පිත මධ්‍යයන විදිහට ගන්නේ 55.5 අපි යනවා දරුවනේ ඊළඟ තීරුවට. ඊළඟ තීරුව අපි අපගමනය උපකල්පිත මධ්‍යයනයෙන් අපගමනය කොච්චර වෙනස් වෙලාද ලකුණත් සහිතව අඩුද වැඩිද කියන එකත් සහිතව මෙන්න උපකල්පිත මධ්‍යයනය. මේ උපකල්පිත මධ්‍යයනයට අනුව මේ තියෙන දරුවනේ අපි පොඩි මාක් එකක් දාගත්තා රවුම් කරනවා පොඩ්ඩක් මොකක් හරි ඒ අපේ උපකල්පිත මධ්‍යයනය කියලා අපි සලකුණක් යොදා ගන්නවා. මේකට අනුව මේ අපගමනය 55.5ට අනුව 55.5ම අපගමනය නෑනේ එතනමනේ
බිංදුවයි. ඊළඟට 55.5ට 90 45.5. 55ට 90 45 අඩුයිනේ. ඒකින්ද ඍණ අඩුයි. අඩුයි කියන එක අපි ඍණ. කීයක් අඩුද? 10ක් අඩුයි. මේ පන්ති ප්‍රාන්තරයේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය 10න් 10ට යන්නේ. 25යි 35යි 45යි 55යි. එහෙනම් දරුවනේ දැන් රටාවක් තියෙනවා. 10ක් අඩුයි 35.5 20ක් අඩුයි. අඩු නිසා ඍණ 30ක් අඩුයි. අපි යමු 15ට 55.5ට 90 65.5 වැඩි නිසා ධන 10ක් වැඩි ධන 10 ධන 20. ඔන්න දරුවනේ අපි D තීරුව නැත්තම් අපගමන තීරුව සම්පූර්ණ කරා. ඊළඟට අපි ගන්න fx නෙමෙයි fd තීරුව සම්පූර්ණ කරනවා. මෙන්න දරුවනේ fd තීරුව. 2 30න් ගුණ කරනවා. සුළු කිරීම ඉතාම පහසුයි. 30 ඒවා දෙකක් 60යි ඍණ 60යි 20 6ක් දෙවරක් 6 12යි ඍණ 120යි බිඳුවක් තියෙනවනේ. ඊළඟට 10 10ක් ඍණ 100යි 16 බිඳුවක් බිඳුවයි 12 10ක් 120යි 4 20ක් 80යි. සුළු කිරීම ඉතාම පහසුයි. දැන් හැබැයි මොකද්ද කරේ මේ කොහොමද දැන් එකතුව ගන්නෙ? ඒ කිසිවක් ඔයාට දැන් දන්නේ නිකන් අමුතුයි වගේ මොකද්ද මේ කරේ කියලා. පුතේ බලන්න අපි දැන් හොයන්නේ අපගමනයන්ගේ මධ්‍යයනය. ඍණ ටික එකතු කරගන්න. ඍණ අවස්ථාවේ තියෙනවා පුතේ ඍණ 60යි 180යි ඍණ 280ක් තියෙනවා. ධන ටික ධන 200ක් තියෙනවා. අන්න ඍණ 280කුයි ධන 200කුයි තියෙනවා. මේ වෙනසට අපි කියනවා FD තීරුවේ එකතුව සිග්මා FD ඍණ 80යි. 280න් 80ක් අඩු කරා 200ක් අඩු කරන්න 80යි ඍණ. විශාල සංඛ්‍යාව ඍණනේ. ඍණ 80යි සිග්මා FD අපගමනයන්ගේ එකතුව. සිග්මා F කියන්නේ අපේ සිසුන් ගණන. සිග්මා F 50යි. අපි ඉස්සෙල්ලා ඇහුවා 50යි කියලා 50යි. දැන් දරුවනේ අපි මේ හොයලා තියෙන්නේ අපගමනයන්ගේ වෙනස. මෙයාට සාපේක්ෂව උපකල්පිත මධ්‍යයනයට සාපේක්ෂව තමයි මේ වෙනස ආවේ. එහෙනම් දරුවනේ අපි මධ්‍යයන හොයනවා. උපකල්පිත මධ්‍යයනය එකතු කිරීම අපගමනයන්ගේ මධ්‍යයනය. උපකල්පිත මධ්‍යයනය අර අපි භාවිත කරපු 55.5 එකතු කිරීම අපගමනයන්ගේ මධ්‍යයනය ඍණ සිග්මා FD බෙදීම සිග්මා F ඍණ 80 බෙදීම 50. ඔන්න අපිට ලැබෙනවා ඍණ 80 50න් බෙදනවා. ඍණ 80 50න් බෙදුවම ලැබෙනවා දරුවනේ 55.5ට ධනයි ඍණයි ඍණ 80 බෙදුවම එන්නේ ඍණාගයක්. ඍණ 80 50න් බෙදුවම ලැබෙන 1.6. 55.5න් 1.6 මම ඉස්සෙල්ලා ගැටලුව පැහැදිලි කරද්දිත් කිව්වා මේ සංඛ්‍යානය කියන තේමාව තුල බුද්ධිය භාවිත කිරීමට වඩා සිහි කල්පනාවෙන් සුළු කිරීම කරන්න ඕනේ ගැටලුවක් තේමාවක්. ප්‍රවේශමෙන් කටුවැඩ කොලයක ලියලා එකතු කරගන්න දරුවනේ අපිට ලැබෙනවා 53.9යි. 53.9යි. සාමාන්‍යයෙන් එක සිසුවෙකු ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 53.9යි. ආසන්නව වට යන්නේ කිව්වොත් 54යි. දැන් මේ මාතය මධ්‍යස්ථය මධ්‍යයන්නේ හොයන්නේ ඇයි? අපි එදිනෙදා ජීවිතය තුළ මේවා භාවිත කරනවද? ඔව් දරුවනේ. අපිට ඉදිරියේ ගන්න තියෙන තීරණ සඳහා මේවා භාවිත කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ප්‍රශ්න අහනවා අපෙන් මේ ආපු උත්තරේ භාවිත කරමින්. සමහර වෙලාවට අපෙන් ප්‍රශ්න අහනවා වගුව භාවිත කරමින්. අපි බලමු අපෙන් අහන ඊළඟ ප්‍රශ්නය. ලකුණු 40 හෝ ඊට අඩුවෙන් ලබා ගන්නා සිසුන් අසමත් කරන්නේ නම් අසමත් සිසුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ලියන්න. දැන් දරුවනේ මේ අහන ප්‍රශ්නයට අර අපි හොයා ගන්නා ලද මධ්‍යයන්නේ භාවිත කරන්නේ නැහැ. මොකද්ද අපෙන් අහන්නේ? 40ට අඩු සිසුන් අසමත් කරනවලු. 40ට අඩු සිසුන් බලන්න දරුවනේ කීයක් ඉන්නවද කියලා. ඔන්න ඉන්නවා 40ට අඩු සිසුන් අපිට ඉන්නවා 8 දෙනෙක්. මේ 8 දෙනාම 40 හෝ 40ට අඩුයි. ඒගොල්ලන්ව අසමත් කරනවා. කීයක්ද? සිසුන් 50කට සාපේක්ෂව 50ට 8ක් අසමත් කරනවා නම් 100ට 50ට 8ක් අසමත් කරනවා නම් 100ට හොයන්න ගුණ කරනවා ප්‍රතිශත 100ෙන් 100ට 50 දෙකයි දෙවරක් 8 16යි. මේ පන්තියේ 100ට 16ක් අසමත් වෙනවා. ඔන්න දරුවනේ මමත් සමන්සර්ත් එකතු වෙලා ඔබට විභාගයට ලැබෙන ආකෘති සියල්ලේම පුනරීක්ෂණයක් කරා.
දැන් සමන්ස අපි මොකද කරන්නේ? දැන් සිසිර සර් අපේ දරුවන්ට අපි ඉදිරිපත් කරපු පසුගිය විභාගවල කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ අපේ දරුවන්ට? කොහොමද ඒවට උත්තර ලියන්නේ? ප්‍රශ්න අහන ආකෘති දෙකක් තියෙනවානේ. ආන්නේ ආකෘති දෙකත් සම්බන්ධ කරගෙන අපි ගැටලුවක් සාකච්ඡා කරමු. බලන්න දරුවනේ මේ ඉදිරිපත් වෙන ගැටලුව දිහා. දැන් මෙන්න මේ ගැටලුවේදී ඔබට දිස් වෙනවා දැන් මෙතෙක් වෙලා අපි කතා කරපු ගැටලුව වල ප්‍රශ්න කීපයක් කතා කරා. එකක් මාතය, එකක් මධ්‍යස්ථය, එකක් මධ්‍යන්නේ. ඔය ආකාරයට අපි කතා කරා. හැබැයි මේ තියෙන්නේ 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අහ ප්‍රශ්නය. දැන් බලන්න මේ ප්‍රශ්නය ඔබ දන්නෝ ප්‍රශ්නාකෘති දෙකක් දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එකක් තමයි ව්‍යුහගත කරන ලද ගැටලු. අනිත් එක තමයි ව්‍යුහගත නොකරන ලද ඉහළ හැකියා මැනෙන ගැටලු. එක ප්‍රශ්නයයි අහන්නේ. අන්න 2018 සංඛ්‍යානය කියන තේමාව යටතේ අපේ දරුවන්ගෙන් ආපු ගැටලුව තමයි ව්‍යුහගත නොකරපු ඉහළ හැකියා මැනෙන ගැටලුවක් ආකාරයට තමයි ඇහුවේ. ආන්න ඒකින්ද අපි තෝරගත්ත 2018 ගාන දැන් අහන්නේ නෑ මාතේ හොයන්න මධ්‍යස්ථ මධ්‍යන්න දැන් ප්‍රශ්න ගැටලුවක් දෙනවා. මොකද්ද ගැටලුව කියන්නේ? නිමල් ක්‍රීඩා භාණ්ඩ නිපදවන කුඩා කර්මාන්තයක යෙදී සිටි ඔහු දින 50ක කාලයක් තුළ එක් දිනේ නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යා පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වේ. භාණ්ඩ සංඛ්‍යාව 20ත් 30ත් අතර දින 5ක් හැදුවලු. 30ත් 40ත් අතර අන්න 30ත් 40ත් අතර කියනවා 30 සිට 40 දක්වා නේද? 8ක් 40 සිට 50 දක්වා 10ක්. මෙන්න මේ ආකාරයට ක්‍රීඩා භාණ්ඩ හැදුවලු තොරතුරු ටික දත්ත ටික අපිට දෙනවා. ඊට පස්සේ කියනවා නිමල් මෙම භාණ්ඩය විකිණීමෙන් රුපියල් 60ක ලාභයක් ලබයි. ඉහත ආකාරයට වැඩ කර භාණ්ඩ විකිණීමේ ඉදිරි දින 120ක කාලයකදී රුපියල් 370,000ක ලාභයක් ලැබේයයි ඔහු අපේක්ෂා කරයි. ආන්න එයාගේ අපේක්ෂාව දින 120ක් වැඩ කරලා මං කොහොමරි රුපියල් 370,000ක් හොයනවා. ආන්න ඊට පස්සේ කියනවා දිනකදී නිපදවන දිනකට ඔහු නිපදවන මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සොයා ඔහුගේ අපේක්ෂා ඉටු වේදයි හේතු සහිතව දක්වන්න. මධ්‍යන්නේ හොයන්න කියලා කියනවා. ආන්න එයාගේ අපේක්ෂාව සාර්ථක වෙනවද නැද්ද කියලා අපිට කියන මේ ගාන හදලා කියන්න කියලා. දැන් බලන්නකෝ අපිට අර ගැටලු මෙන්න මේ වගේ ගැටලු අපිට ඉදිරිපත් වෙනකොට එතකොට අපිට තියෙන්නේ මොනවද? එතකොට අපිට තියෙන්නේ අපිට මධ්‍යන්නේ සොයා. අපි මධ්‍යන්නේ හොයමු එහෙනම්. මධ්‍යන්නේ හොයන අපේ දරුවෝ දන්නෝ දැන්. එහෙනම් අපි වගුවට යමු. දැන් මෙන්න වගුව අපිට තියෙනවා භාණ්ඩ සංඛ්‍යාව දින ගණන මධ්‍යන්නේ හොයන්න ඕන. එහෙනම් අපිට මේ කාලය තුල හදපු සේරම භාණ්ඩ ටික කීයක්ද කියලා හොයන්න ඕන. හැබැයි තියෙන්නේ අපිට සමූහණය කළා අපි ඉතිරත් මධ්‍යගය හොයා ගන්න ඕන කියලා. අපි එහෙනම් මධ්‍යගය හොයමු. එහෙනම් 20යි 30යි එකතු කරාම 50යි දෙකෙන් බෙදුවාම 25යි. දැන් 10 10 වෙනස් වෙන්නේ. එහෙනම් 25යි 35යි 45යි 55යි 65යි 75යි. ආන්න එතකොට දැන් කියන්නේ ක්‍රීඩා භාණ්ඩ 25 බැගින් නිපදවපු දින 5යි 35 බැගින් නිපදවපු දින 8යි 45 බැගින් නිපදවපු දින 10යි. දැන් මට ඕන මුළු භාණ්ඩ සංඛ්‍යාව හොයාගන්න. දැන් සිසිර සර් නම් ඉස්සෙල්ලා ගැටලුවේදී උපකල්පිත මධ්‍යන්නයක් පාවිච්චි කරා. එතෙන්දී අයි පාවිච්චි කරේ? පාවිච්චි කරන්න කියලා තිබුණා. හැබැයි සිසිර සර් කිව්වා පාවිච්චි කරන්න කියලා කිව්වොත් පාවිච්චි කරන්න ඕන. හැබැයි නැත්තම් පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද? ගුණ කරගන්න අපහසු නම් කිව්වා. දැන් මේවා ගුණ කරන්න අපහසු 5න් 25 ගුණ කරන්න 8න් 35 ගුණ කරන්න 10න් අපහසුයක් නැහැනේ දරුවනේ. එහෙනම් අපිට උපකල්පිත මධ්‍යන්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හැම වෙලාවෙම භාවිත කළ යුතු නැහැ. එහෙනම් මට පුළුවන් අන්න උපකල්පිත මධ්‍යන්නයක් අවශ්‍ය නැත්තම් මට පුළුවන් මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව හොයාගන්න පුළුවන් fx තීරුවෙන්. එහෙනම් මං හදන fx තීරුව. එහෙනම් 5 25යි 125යි 8 35යි 280යි 10 45යි 450යි 12 55යි 660යි 9 65යි 585යි 6 75යි 450යි. අන්න fx තීරුවේ එකතුවෙන් අපිට ගන්න පුළුවන් හදපු මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව. ආන්න දරුවනේ අපි කියනවා සිග්මා fx කියන්නේ 2550යි. දින කීයකටද මේ හදන්නේ? ආන්න දින ගණනේ එකතුව සිග්මා f. නම් දින හදන්නේ මේක දින 50කට. දින 50කට තමයි 2550ක් හදන්නේ. අපිට මධ්‍යන්නේ කියන්නේ එක දිනකදී හදන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව අපි හොයමු. ආන්න දිනකට නිපදවන මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව. එහෙනම් සිග්මා fx බෙදමු සිග්මා f වලින්.
අන්න 2550 50න් බෙදුවට පස්සේ අපිට ලැබෙන දරුවනේ එතකොට ආන්න අපිට ලැබෙනවා 51ක්. දැන් අපිට කිව්වනේ මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ ගන්න සොයා එයාගේ අපේක්ෂාවක් තියෙනවානේ මේ ටික විකුණලා එක භාණ්ඩකින් රුපියල් 60ක් ලාභ ලබනවා ඉදිරියේ දින 120ක් හදන භාණ්ඩ විකුණලා රුපියල් 370,000ක් ගන්න පුළුවන් කියලා අපේක්ෂාවක් තියෙනවානේ මේ අපේක්ෂාව හරියනවද නැද්ද කියලා බලන්නේ අපිට අවශ්‍ය. දැන් අපි දන්නවා දිනකට නිපදවන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව 51යි. එහෙනම් අපි බලමු දිනකට නිපදවන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව 51යි. එහෙනම් දින 120කදී නිපදවන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව 51 ඒවා 120යි. ක්‍රීඩා භාණ්ඩ 6120ක් මෙයා නිපදවන්න බලාපොරොත්තු වෙනවා දින 120 තුල. එක ක්‍රීඩා භාණ්ඩයකින් මෙයා ලාභ ලබනවා රුපියල් 60ක්. එහෙනම් මුළු ලාභය අන්න එක් භාණ්ඩයකින් රුපියල් 60 බැගින් ලබන මුළු ලාභය 6120 60ක් ගුණ කරාම අපිට රුපියල් 367200ක්. එතකොට මේ නිමල්ගේ අපේක්ෂාව රුපියල් 370000ක්. හැබැයි එයාට ලැබෙන්නේ 367200යි. දැන් මේක අපේක්ෂාව ඉටු වෙන්නේ නැහැ. හැබැයි මේක ඔබ ඉදිරිපත් කරනකොට අසමානතා ලකුණත් එක්ක මේක සංසන්දනය කරලා ඉදිරිපත් කරන්න ඕන විභාගෙදී. එහෙනම් අපි කියනවා 367200 කියන එක 370000ට වඩා අඩුයි. ඒක හින්දා නිමල්ගේ අපේක්ෂාව ඉටු නොවේ. බලන්න 2018 මෙන්න මේ වගේ ගැටලුවක් අහනකොට ඔබ මෙන්න මේ ආකාරයට එතකොට මධ්‍යන්නේ හොයලා ඊට පස්සේ ඒ අවශ්‍ය ආකාරයට එයාගේ අපේක්ෂාව ඉටු වෙනවද නැද්ද කියලා මෙන්න මෙයා ඉතාම සරලයි. අර සිසිර සර් කිව්වා සරල වුණාට බොහොම සැලකිල්ලෙන් සුළු කිරීම කරේ නැත්නම් හැබැයි මේ ගැටලුවේ ලකුණු ලබා ගන්න අපහසු වෙනවා. අපි දකින්න උත්තර පත්‍ර පරීක්ෂා කරන අවස්ථාවල අපි දකින්න කොච්චර සරල වුණත් සුළු කිරීම දෝෂ නිසා අපේ දරුවෝ ලකුණු අහිමි කර ගන්න අවස්ථා ගොඩාක් තියෙනවා. ඒක නිසා තමයි සිසිර සර් කිව්වේ මේක හරි සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක් කියලා. එතකොට මේ මම කතා කරේ 2018 මේ ව්‍යුහගත නොකරපු ගැටලුවක් විදිහට ආවොත් අපි කොහොමද පිළිතුරු ලියන්නේ? අපි සිසිර සර් එක්ක බලමු වෙනත් තවත් ගැටලුවක් වෙනත් ආකෘතික ගැටලුවක්. ඔව් දරුවනේ දැන් මේ ගැටලුවට ඔබට සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍රය තුල මිනිත්තු 18ක කාලයක් තියෙන උත්තර ලියන්න. මම ඒකයි කිව්වේ සැලකිල්ලෙන් සුළු කිරීම කරන්න බුද්ධිය මෙහෙවීමට වඩා ප්‍රවේශමෙන් කළ යුතු ගානක්. අපි බලමු දරුවනේ තවත් පසුගිය විභාග ගැටලුවක්. දැන් ගැටලුව ඔබට දිස් වෙනවා. ඒ අපිත් එක්කම සම්බන්ධ වෙන්න පුතේ ඊටාම සරල ගැටලුවක් ප්‍රවේශමෙන් කරොත්. ඔන්න තියෙනවා. ක්‍රිකට් කණ්ඩායමක් අපේ ක්‍රිකට් කණ්ඩායම කියලා හිතමු පසුගිය වසරේ ක්‍රීඩා කළ තරඟ 40කදී ලබාගත් තොරතුරු තියෙනවා. අපි ප්‍රශ්න වලට යමු. 131 සිට 140 තෙක් ලබාගත් තරඟ දෙකයි. ආදී වශයෙන් දිගින් දිගටම පළවෙනි ප්‍රශ්නේ. අපිට කියනවා දරුවනේ පැවැත්වෙන තරඟ 60ක ලබා ගනු ඇතැයි. දැන් මේ මම මුළු ගැටලුවම කියන්නේ මධ්‍යයනයේ ලෙස 175 185 උපකල්පිත මධ්‍යයනයේ ලෙස ගෙන අනිවාර්යෙන් ඔයා මේ ගැටලුව හදද්දී උපකල්පිත මධ්‍යයනයක් භාවිතා කළ යුතුමයි. ඒ උපකල්පිත මධ්‍යයනය මොකද්ද? 175 185 අපිට දෙනවා පොඩි නියෝගයක් මෙහෙම කරන්න කියලා. අපි කරන්න ඕනේ දරුවනේ මධ්‍යයනය හොයලා ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයලා තරංග 60කට අපි ඉස්සෙල්ලා මධ්‍යයනය හොයමුකෝ. මධ්‍යයනය හොයන්න දැන් ඔයා එහෙනම් උපකල්පිත මධ්‍යයනයක් භාවිත කරන්න ඕනේ. ඔන්න මම වගුව නිර්මාණය කරනවා. අපේ දරුවෝ බලන් ඉන්න ඉතාම සරලයි. මේ තියෙන්නේ අපිට දීපු තොරතුරු දීපු දත්ත ටික. අපි ඊළඟට මධ්‍යයාගේ තීරුව සම්පූර්ණ කරනවා. 141කින් 131ක් අඩු කරන්න 10යි. 10 දෙකට බෙදන්න 5යි. එක පොඩි සංඛ්‍යාවට අවමගයට එකතු කරන්න 136. ඔන්න 10 10 එකතු කරනවා දරුවෝ. 136 147 පහක් එකතු කරන්න දෙකට බෙදුවම 5යි 10 දෙකට බෙදුවම 5යි 5ක් එකතු කරනවා. දිගින් දිගටම මේ ආදී වශයෙන් මධ්‍යයාගේ සම්පූර්ණ කරගන්නවා. දැන් මම ඒක වැඩි විස්තර කරේ නැහැ. උපකල්පිත මධ්‍යයනයේ ලෙස ගන්න කියන්නේ අපිට දරුවනේ 175 185. ඒ කියන්නේ 180. එහෙනම් අපි ලබා ගන්නවා D තීරුව නැත්නම් අපගමන තීරුව. D තීරුව අපගමනයේ තීරුව. 180ට අදාළව අපගමනයන් නැහැ. බිඳුවයි වෙනසක් නැහැ 180ට අදාළව. 169 180ට වඩා අඩුයි. කීයක් අඩුද? 11ක් අඩුයි. එහෙනම් මේක යන්නේ 11 ගුණාකාර ඍණ 11 ඍණ 22 ඍණ 33 ඍණ 44. 11 ගුණාකාර යන්නේ.
191 180ට වඩා වැඩි 11ක් ධන 11 22 33 44. ඔන්න බලන්න දරුවනේ හරිම සුළු කිරීම පහසුයි. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි FD තීරුව 2/44 සුළු කිරීම හරි පහසුයි. නැත්තම් 136/2 147/4 අමාරුයිනේ. 88යි 33/4 ඍණ 33/4 132යි 5/22ක් 110යි ඍණ 6/11ක් ඍණ 66යි 8/0යි 5/11ක් 55යි 4/22ක් 88යි 3/33ක් 99යි 3/44ක් 132යි. ඔන්න අපි වගුව සම්පූර්ණ කරා. මේ වගුව තුල උපකල්පිත මධ්‍යනේ භාවිතා කළ යුතුමයි මේ ගැටලුව තුල. දැන් අපි ඍණ අවස්ථාව ඍණ ටික එකතු කරගන්නවා. අපිට ලැබෙනවා රින ටිකෙන් දරුවනේ රින 396යි ධන ටිකෙන් ලැබෙනවා ධන 374යි වෙනස 396න් 374ක් අඩු කරන්න. හැබැයි පිළිතුර රින. මොකද 396 රිනනේ විශාල සංඛ්‍යාව. සිග්මා FD රින 22යි. බලන්න හරීම පොඩි උත්තරයක් නෙවිලා තියෙන්නේ. හැබැයි මේ හොයලා තින්නේ අපගමනයන්ගේ මධ්‍යයන්ය හොයන්න අවශ්‍ය කරන දත්ත. අපි මධ්‍යන සෙවීම සඳහා උපකල්පිත මධ්‍යයනයට එකතු කරනවා මේ අපගමනයන්ගේ මධ්‍යයන උපකල්පිත මධ්‍යයනයට එකතු කරනවා අපගමනයන්ගේ මධ්‍යයන. උපකල්පිත මධ්‍යයන අපි ගත්තේ දරුවනේ 180 එකතු කරනවා ඍණ 22 බෙදීම 40 ඍණ 22 බෙදීම 40 උත්තරේ ලැබෙන්නේ ඍණාගයක්. දැන් ඔයා පරිස්සමෙන් මම අර ඉස්සෙල්ලත් කිව්වේ 22 40න් බෙදා ගන්න හොඳට වෙලාව අරගෙන මිනිත්තු 18ක් දෙන ඔබට මේ ගැටලුවට ඍණාගයක් 180 22 40න් බෙදුවම අපිට ලැබෙනවා දරුවනේ 0.55ක් අඩු කරන්න 0.5ක් 180.0 කටුවඩ කොලේ ලියලා 0.55ක් අඩු කරාම අපිට ලැබෙනවා 179.45යි ආසන්නව 179යි. සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් කණ්ඩායම එක තරඟයකදී ලකුණු 179ක් ලබා ගන්නවා. මං ඉස්සෙල්ලා මතකද ඔබට කිව්වා සමහර විට මේ හොයාගන්න උත්තරය හරහා ඉදිරි ප්‍රශ්න අහනවයි කියලා. බලමු දරුවනේ. සාමාන්‍යයෙන් එක තරඟයකදී මේ ක්‍රිකට් කණ්ඩායම ලබා ගන්න 179 නම් ඒ වසරේ තරඟ 60ක් පැවැත්වෙනවා නම් ලබාගත හැකි මුළු ලකුණු සංඛ්‍යාව අපේක්ෂිත 179/60ක්. ඔන්න අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියනවා 179/60ක් අපි බලනවා සුළු කිරීම ප්‍රවේශමෙන් කරගන්න දරුවනේ අපිට ලැබෙනවා 179 6න් ගුණ කරලා අගට බිඳුවක් යොදන්න 10740යි 10740යි. දැන් ඔන්න ලේසිම ගානක් වුණත් අමාරු කරන්න පුළුවන් දරුවනේ එක ප්‍රශ්නයක් නිසා සමහර විට ඔබට මේ ගැටලුවක එක් කොටසක් ව්‍යුහගත කරපු ගැටලුවක එක කොටසක් ටික වැඩිපුර අමාරු කරන්න පුළුවන්. ඒ වෙලාවට දරුවනේ ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ ගැටලුව සම්පූර්ණයෙන් අතාරිනව නෙමෙයි. ඒ බැරි කොටස සමහර වෙලාවට ඔබට බෑ වගේම නම් අතාරින්නත් පුරුදු වෙන්න ඕනේ අපි. නමුත් අපි පැහැදිලි කරලා දෙනවා. බලන්න දරුවනේ අපෙන් අහන ප්‍රශ්නය. මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරඟ 10ේදී ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩු බව පෙන්වන්නේ. වැඩිම අපි බලමු වගුව. මෙන්න අපේ වගුව තියෙනවා. දැන් දරුවනේ මේ වැඩිම ලකුණු ලබාගත් තරඟ 10 3යි. වැඩිම ලකුණු තියෙන්නේ පල්ලහැනේ 3යි 3යි 6යි 6යි 4යි 10යි. එහෙනම් වැඩිම ලකුණු ලබාගත් තරඟ 10 තියෙන්නේ මේ වගුවේ අවසාන පේලි තුනේ. මේ පේලි තුනේදී අපෙන් අහන්නේ මේ තරඟ 10දී ගන්න පුළුවන් වැඩිම ලකුණු. දැන් අපි වගුව නැවත වතාවක් පොඩ්ඩක් විශ්ලේෂණය කරමු. මේ තරඟ 4 ගැන පොඩ්ඩක් කතා කරමු. මේ තරඟ 4දී මේ කණ්ඩායම ලබාගෙන තියෙන 100 ලකුණු 197 සිට 207 තෙක්. 197 සිට 207 තෙක්. එහෙනම් වැඩිම ලකුණු කීයද කියලා ලබා ගන්න පුළුවන්? 207යි. වැඩිම 207යි. ඊට වඩා බෑ. මේකේ දෙවෙනි අවස්ථාව වැඩිම ලකුණු 218යි. වැඩිම ලකුණු 229යි. වැඩිම ලකුණු. එහෙනම් දරුවනේ වැඩිම ලකුණු හොයන්න මේ 4 ගුණ කරනවා අපි 207න්. ඔන්න අපි රතු වර්ණයෙන් දිස් කරනවා වැඩිම ලකුණු ලබාගත් තරඟ 10. 4 ගුණ කරනවා 207න්.
ඒ තරඟ හතරේදී මේ කණ්ඩායම ලබා ගන්නේ වැඩිම ලකුණු 207යි. 218යි ඒ කණ්ඩායම් තුනේ ගන්න පුළුවන් තරඟ තුනේ ගන්න පුළුවන් වැඩිම ලකුණු 218 ඒවා 3ක් 229 ඒවා 3ක්. ඔන්න අවසාන තරඟ 10 තුල 4යි 3යි 7යි 7යි 3යි 10යි. 10 තුල ගන්න පුළුවන් වැඩිම ලකුණු. ඔయిత වැඩි වෙන්න බෑ. එහෙනම් අපි සුළු කිරීමක් කරමු. 207 4න් ගුණ කරාම අපිට ලැබෙනවා 828ක්. 218 3න් ගුණ කරාම ලැබෙනවා 654ක්. 229 3න් ගුණ කරාම ලැබෙනවා 687ක්. එකතු කරාම ලැබෙනවා මුළු ලකුණු ඔන්න බලන්න දරුවනේ 2169යි. 2170ට වඩා අඩු බව පෙන්වන්න අසමාන ලකුණ භාවිතා කරනවා අපි. සමන් සර් පැහැදිලි කරා 2170ට වඩා 2169 අඩුයි. එම නිසා අඩු බව ඔන්න අපි දැන් පෙන්නලම තියනවා දරුවනේ. වැඩිම ලකුණු ලබාගත් තරඟ 10 තුල ලබාගත හැක්කේ ලකුණු 2169කි. ඒක 2170ට වඩා අඩුයි කියලා ඔන්න අපි මේ ගැටලුවට සම්පූර්ණ පිළිතුරු සැපෙව්වා. ඔව් දරුවනේ. අද දවස තුල අපේ දරුවන්ට මං හිතන්නේ අපි කතා කළා සංඛ්‍යානය කියන තේමාව යටතේ දත් අර්ථකථනය කියන මාතෘකාව යටතේ සියලුම දේවල් පුනරීක්ෂණය කරලා එතකොට අපොස සාමාන්‍ය පෙළ විභාගයට එන්න පුළුවන් ආකෘති දෙකේම ගණන් දෙකක් ඉදිරිපත් කරලා අපේ දරුවෝ දැනුවත් කරා කොයි ආකාරයෙන්ද මේ පිළිතුර සපයන්න ඕන කොයි ආකාරයෙන්ද ලකුණු ලබා ගන්න පුළුවන් විදියට පිළිතුරක් සැකසෙන්නේ කියලා මං හිතනවා. ඒක අපේ දරුවෝ දායක කරගන්න ඇති කියලා. එහෙනම් මේ ලබාගත් දැනුම ඉදිරියේදී ඔබට ලැබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරලා ඉහළ ලකුණු ලබාගෙන විශිෂ්ට සාමර්ථ සහිතව සමත් වීමට ශක්තියක් ලබා ගන්න කියලා ආරාධනා කරමින් මේ වගේම තවත් ගැටලු අපේ දරුවන්ට පුළුවන් පුනරීක්ෂණය කරමින් විභාගය සඳහා සූදානම් වෙන්න කියලා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපි ඔබෙන් සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්.